අද මම කතා කරන්නේ functions and relations කියන පාඩම. මේ relation එකකම විශේෂ අවස්ථාවක් තමයි functions කියලා කියන්නේ. අපි මේවා ගැන ඉදිරියේදී කතා කරමු. එතකොට relation එකකම විශේෂ අවස්ථාවක් තමයි functions කියලා කියන්නේ. ඉතින් අපි බලමු relation එකක් කියන්නේ මොකක්ද කියලා. A relation between two sets is a collection of ordered pairs containing one object from each set. If the object X is from the first set and the object Y is from the second set, then the objects are said to be related if the ordered pair XY is in the relation. Relation එකක් කියන්නේ මේ sets දෙකක් අතර පවතින දත්තවල එකතුවක්. ඒ දත්ත අපි අනුපිළිවෙලට ordered pairs විදිහට, ඒ කියන්නේ පිළිවෙලට සකස් කරපු යුගල විදිහට දක්වන්න පුළුවන්. එහෙනම් මේ relation එකක් කියන්නේ sets දෙකක් අතර තියෙන පිළිවෙලකට සැකසු යුගලයන්, දත්ත යුගලයන් කියලා කියන්න පුළුවන්. එතකොට අපි පළවෙනි set එකෙන් x කියලා object එකක් ගත්තොත්, දෙවෙනි set එකෙන් y කියලා object එකක් ගත්තොත් අපිට මේ දෙක ලියන්න පුළුවන් ordered pair විදිහට xy කියලා. ඒක තමයි මේ දීලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු මේ relations වර්ග ගැන. මේ relation වර්ග තුනක් ගැන අපි කතා කරනවා. reflexive, symmetric and transitive. reflexive කියන්නේ if මෙතන AA simple AA කියලා තියෙන ordered pair එකක්, ඒක අවයවයක් වෙනවලු මේ R කියන්නේ relation එක, R කියන relation එකේ. එතකොට මේක reflexive නම් for every A අවයවයක් වෙන්න ඕනේ මේ A කුලකයේ. ඒ කියන්නේ A කුලකයේ අවයව ඇසුරෙන් R කියලා relation එකක් හැදිලා තියෙනවා. අපි හිතමු මේ A කුලකයේ තියෙන අවයව 1 2 3 4 කියලා. එතකොට 1 2 3 4 කියන අවයව හතරටම ඒ අවයව හතරම මෙතන ඇතුළත් වෙන්න ඕන. ඒ කියන්නේ 1 1 2 2 3 3 4 4 කියන සමාන ordered pairs හතරම ඇතුළත් වෙන්න ඕන. ඒ relation එක reflexive වෙන්න නම් ඉදිරියේදී කතා කරද්දී තවදුරටත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට symmetric. symmetric කියන්නේ අපි මෙතන ordered pair එකක් ගත්තොත් A1 A2 කියලා. මේ A1 A2 අවයවයක් වෙනවා මේ R කියන relation එකේ. එතකොට A1 A2 තියෙනවා නම් අනිවාර්යයෙන්ම A2 A1 එක්කත් තියෙන්න ඕනේ. symmetric කියන්නේ සමමිතිකයිනේ. එතකොට A1 වල ඉඳන් A2ට ordered pair එකක් තියෙනවා නම් A2 වල ඉඳන් A1ටත් ordered pair එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ AA කියන ඒවා, ඒ කියන්නේ එක සමාන ඒවා කොහොමත් symmetric වෙනවා. එතකොට ඊට අමතරව A1 A2 වෙනස් ordered pair එකක් තිබ්බොත් A1 A2 කියලා අනිවාර්යෙන් A2 A1 කියලා ordered pair එකකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 1 2 කියලා ordered pair එකක් තිබ්බොත් 2 1 කියලාත් ordered pair එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි අනිවාර්යෙන් symmetric වෙන්නේ. ඊළඟට transitive කියන්නේ මේ A1 A2 කියලා ordered pair එකක් තියෙනවා. ඊළඟට A2 A3 කියලා ordered pair එකක් තියෙනවා. ඒතර මේ දෙක එකිනෙක සම්බන්ධයි. මේ දෙක එකට එකතු කරාම ඔයාලට තේරෙනවා A1 A3 කියලා ordered pair එකක් හැදෙනවා. එතකොට A1 A2 A2 A3 කියලා තියෙනවා නම් මේකෙන් හැදෙන A1 A3 කියන ordered pair එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එතකොට තමයි transitive වෙන්නේ. A1 A2 තියෙනවා, A2 A3 තියෙනවා. එහෙනම් A1 A3 තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. දක්වලා තියෙන්නේ අපි කලින් කතා කරපු එකක්ම තමයි. For a relation R in set A, reflexive relation is reflexive if AA මෙතන අවයවයක් වෙනවා R කියන relation එකේ. For every A අවයවයක් වෙනවා මේ capital A වල. ඒ කියන්නේ relation එකේ 1 2 3 4 තියෙනවා නම් reflexive වෙන්න නම් 1 1 2 2 3 3 4 4 කියන ordered pairs හතරම තියෙන්න ඕන මේ relation එක reflexive වෙන්න නම්. ඊළඟට symmetric relation is symmetric if AB අවයවයක් වෙනවා මේ relation එකේ
then BA අවයවයක් වෙන රිලේෂන්. ඒ කියන්නේ AB කියලා ordered pair එකක් තිබ්බොත් අනිවාර්යෙන් BA කියලා ordered pair එකක් තියෙන්නත් ඕන මේ රිලේෂන් එක symmetric වෙන්න නම්. Transitive relation is transitive if AB අවයවයක් මේ R කියන රිලේෂන් එකේ and BC අවයවයක් R කියන රිලේෂන් එකේ then AC අවයවයක් R කියන රිලේෂන් එකේ. ඒ කියන්නේ AB කියලා සහ BC කියලා ordered pairs දෙකක් තියෙනවා නම් ඔයාලට පේනවා A වලින් B ට B වලින් C ට නම් අනිවාර්යෙන් A වලින් C ටත් ordered pair එකක් තියෙන්න ඕන ඒ රිලේෂන් එක transitive වෙන්න නම්. If relation is reflexive, symmetric and transitive, it is an equivalence relation. මොනවා හරි රිලේෂන් එකක් reflexive, symmetric, transitive තුනම වෙනවා නම් අපි ඒ වගේ රිලේෂන් වලට කියනවා equivalence relation කියලා. ඊළඟට අපි reflexive relation වලට උදාහරණ කීපයක් බලමු. Consider the following relations of 1, 2, 3, 4. මේ 1, 2, 3, 4 කියන අවයව වලින් හැදිලා තියෙන රිලේෂන් ටිකක් තමයි මේ දීලා තියෙන්නේ R1, R2, R3, R4, R5, R6 කියලා. Which of these relations are reflexive? මේ රිලේෂන්ස් වලින් රිෆ්ලෙක්සිව් මොනවද කියලා තමයි අහන්නේ. එතකොට අපි දන්නවා මෙතන අවයව 1 2 3 4 නම් අනිවාර්යෙන්ම රිෆ්ලෙක්සිව් වෙන්න නම් 1 1 2 2 3 3 4 4 කියන ordered pairs හතරෙම තියෙන්න ඕන. දැන් බලන්න මේ රිලේෂන් වල ordered pairs හතරෙම තියෙන්නේ මොනවද කියලා. R1 වල 1 1 2 2 3 3 කියන එක නෑ. අනිත් එක තියෙනවා. එහෙනම් R1 රිෆ්ලෙක්සිව් වෙන්නේ නැහැ. R2 වෙන්නේත් නැහැ. R3 ගත්තොත් 1 1 2 2 3 3 4 4. එහෙනම් R3 රිෆ්ලෙක්සිව් වෙනවා. R4 වලත් 3 3 කියන ordered pair එක නැහැ. එහෙනම් ඒක වෙන්නේත් නැහැ. R5 ගත්තොත් 1 1 2 2 3 3 4 4. එහෙනම් R5 reflexive වෙනවා. R6 වෙන්නේත් නැහැ. Solution එක දීලා තියෙනවා. The relations R3 and R5 are reflexive because they both contain all pairs of the form AA, namely 1 1 2 2 3 3 and 4 4. The other relations are not reflexive because they do not contain all of these ordered pairs. R3 R5 විතරයි reflexive වෙන්නේ. හේතුව 1 1 2 2 3 3 4 4 කියන ordered pairs හතරම තියෙන්නේ R3 R5 වල විතරයි. එතකොට in particular R1 R2 R4 and R6 are not reflexive because 3 3 is not in any of these relations. මේ R1 R2 R4 R6 කියන relations වල 3 3 කියන ordered pair එක නැහැ. ඒ නිසා ඒ relations හතරම reflexive වෙන්නේ නැහැ. අපි බලමු රිලේෂන් එකක් සිමෙට්‍රික් වෙන්න නම් ordered pairs තියෙන්න ඕන කොහොමද කියලා. AB කියලා ordered pair එකක් තිබ්බොත් අනිවාර්යෙන් BA කියලා ordered pair එකක් තියෙන්න ඕන. 1 1 නම් 1 1ම තමයි. 2 2 2 2ම තමයි. 3 3 නම් 3 3ම තමයි. ඒතර 1 1 2 2 3 3 කියලා තියෙනකොට ඒක කොහොමත් සිමෙට්‍රික් වෙනවා. 1 2 කියලා තිබ්බොත් 2 1 කියලා අනිවාර්යෙන්ම ordered pair එකක් තියෙන්න ඕන මේ රිලේෂන් එක සිමෙට්‍රික් වෙන්න නම්. අපි දැන් මේ වගේ තවත් ගානක් බලමු. Y is R රිලේෂන් එකක් දීලා තියෙනවා 1 1 2 2 3 3 not reflexive on 1 2 3 4. මේ 1 2 3 4 කියන අවයව අඩංගු නම් එතකොට මේ රිලේෂන් එකේ මේ විදිහට ordered pairs තියෙනවා නම් මේ රිලේෂන් එකයි රිෆ්ලෙක්සිව් වෙන්නේ නැති කියලා අහනවා because 4 4 is missing. ඒතර 1 2 3 4 කියන හතරම තියෙනවා නම් අනිවාර්යෙන් 1 1 2 2 3 3 4 4 කියන ordered pairs හතරම තියෙන්න ඕන. ඒත් මේ රිලේෂන් එකේ 4 4 කියන ordered pair එක නැහැ. ඒ නිසා තමයි මේ රිලේෂන් එක රිෆ්ලෙක්සිව් වෙන්නේ නැත්තේ. එහෙනම් උත්තරේ because 4 4 is missing. Y is R 1 2 2 1 3 1 not symmetric. මෙන්න මේ රිලේෂන් එක සිමෙට්‍රික් වෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා.
1 2 තියෙනවා 2 1 තියෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි 3 1 තිබ්බොත් 1 3 අනිවාර්යෙන් තියෙන්න ඕනේ සිමෙට්‍රික් වෙන්න නම්. එහෙනම් සිමෙට්‍රික් වෙන්නේ නැති හේතුව අහන්නේ because 1 3 is missing. 1 2 තියෙනවා 2 1 තියෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 3 1 තිබ්බොත් 1 3 අනිවාර්යෙන් තියෙන්න ඕන. මෙතන 1 3 නැහැ. ඒ නිසා මේක සිමෙට්‍රික් වෙන්නේ නැහැ because 1 3 is missing. ඊළඟට අපි බලමු රිලේෂන් එකක් ට්‍රාන්සිටිව් වෙන්න නම් ඕඩෙඩ් පෙයර්ස් තියෙන්න ඕන කොහොමද කියලා. AB කියලා ඕඩෙඩ් පෙයර් එකයි BC කියලා ඕඩෙඩ් පෙයර් එකයි තිබ්බොත් AC කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි ඕඩෙඩ් පෙයර් එකේ පළවෙනි අවයවයයි දෙවෙනි ඕඩෙඩ් පෙයර් එකේ දෙවෙනි අවයවයයි එකතු වෙලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕන. A වලින් B ට නම් B වලින් C ට නම් A වලින් C ට කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕනේ. ඒ රිලේෂන් එක ට්‍රාන්සිටිව් වෙන්න නම් 1 1 1 2 එහෙනම් 1 2 කියලා ඕඩෙඩ් පෙයර් එකකුත් තියෙන්න ඕන ඒ රිලේෂන් එක ට්‍රාන්සිටිව් වෙන්න නම් 2 2 2 1 එහෙනම් 2 1 කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕන 2 2 2 3 කියලා ඕඩෙඩ් පෙයර්ස් දෙකක් තිබ්බොත් 2 3 කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕන 3 3 3 2 එහෙනම් 3 වලින් 2 ටත් ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕන 1 2 2 2 එහෙනම් 1 2 කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්න ඕන 1 2 2 1 එහෙනම් මෙතනදී 1 1 කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්නත් ඕන 1 2 2 3 එහෙනම් 1 3 කියලා ඕඩෙඩ් පෙයර් එකක් තියෙන්නත් ඕන ඒ රිලේෂන් එක ට්‍රාන්සිටිව් වෙන්න නම් අපි රිෆ්ලෙක්සිව් සිමෙට්‍රික් ට්‍රාන්සිටිව් සම්බන්ධ තවත් ගැටලුවක් බලමු let R be the relation in the set 1 2 3 4 1 2 3 4 කියන set එකේ ඇදිච්ච relation එකක්ලු R කියන්නේ. එතකොට 1 2 2 2 1 1 4 4 1 3 3 3 3 2 choose the correct answer. R is reflexive and symmetric but not transitive. ඔය වගේ උත්තර හතරක් දීලා තියෙනවා. අපි බලමු. මේක reflexive වෙනවද කියලා 1 1 2 2 3 3 4 4 ඕඩෙඩ් පෙයර්ස් හතරම තියෙනවා. එහෙනම් රිෆ්ලෙක්සිව් වෙනවා. සිමෙට්‍රික් 2 2 1 1 4 4 3 3 කොහොමද සිමෙට්‍රික් 1 වලින් 2 ට නම් 2 වලින් 1 ට අනිවාර්යෙන් එකක් තියෙන්න ඕන 1 වලින් 2 ට ගිහින් තියෙනවා. හැබැයි 2 වලින් 1 ට තියෙන ඕඩෙඩ් පෙයර් එකක් නැහැ. ඒ නිසා මේක සිමෙට්‍රික් වෙන්නේ නැහැ. ට්‍රාන්සිටිව් වෙනවද කියලා බලමු. 1 වලින් 2 ට 2 වලින් 2 ට නම් 1 වලින් 2 ට තියෙනවා 1 1 4 4 3 3 ප්‍රශ්නයක් නැහැ 1 වලින් 3 ට 3 වලින් 2 ට ගිහිල්ලා නම් 1 වලින් 2 ට ඕඩෙඩ් පෙයර් එකක් තියෙනවනේ මෙතන 1 වලින් 2 ට ඕඩෙඩ් පෙයර් එකක් තියෙනවා එහෙනම් මේ රිලේෂන් එක රිෆ්ලෙක්සිව් වෙනවා සිමෙට්‍රික් වෙන්නේ නැහැ ට්‍රාන්සිටිව් වෙනවා R is reflexive and transitive but not symmetric එහෙනම් ආන්සර් එක B හරි ඊළඟට අපි බලමු මේ රිලේෂන් එක ඩොමේන් රේන්ජ් කෝඩොමේන් කියන්නේ මොනවටද කියලා domain and range domain is the set of input values of a function or relation range is the set of output values of a function or relation අපි functions ගැන ඉස්සරහට කතා කරනවා. ඒතර මේ function එකක් කියන්නේ relation එකකම විශේෂ අවස්ථාවක්. එතකොට මේ relation එක හරි function එක හරි domain එක කියන්නේ මේ input values අඩංගු වෙලා තියෙන මෙන්න මේක තමයි domain එක කියලා කියන්නේ. input තියනවා x කියලා දාලා තියෙනවා input තියනවා. එතකොට මේ inputs වලට අදාළ outputs තියනවා මෙතන fx කියලා දාලා මෙතන. එතකොට මේ inputs අඩංගු වෙන මෙන්න මේක තමයි domain එක කියලා කියන්නේ input values set of input values තමයි domain කියලා කියන්නේ ඒ input values වලට අදාළ output values set එක තමයි range එක කියලා කියන්නේ. ඒතර මෙතන දීලා තියෙනවා inputs මේ විදිහට එනම් ඒ inputs අඩංගු වෙන input set එක domain එක. ඒතර domain එක පල්ලෙහා දක්වලා තියෙනවා මේ විදිහට. domain එක කුලකයක් ලියන විදිහට තමයි ලියන්නේ. මොකද set එකක් නේ. ඒතර කුලකයක්ම domain කියන්නේ set එකක්. ඒ නිසා මේ විදිහට ලියන්න ඕන. ඊට පස්සේ range එක outputs අදාළ outputs අඩංගු කුලකය ඇත්තටම කිව්වොත් එතකොට අඩංගු කුලකය range එක දක්වලා තිනවා මේ විදිහට. එතකොට ඍණ 6 ඍණ 1
1 5 7. ඒ ටික තමයි ඩොමේන් එකට අයිති වෙන්නේ. ඊට පස්සේ ඒකට අදාළ අවුට්පුට්ස් ටික ඍණ 4 ඍණ 1 2 4. ඒ ටික රේන්ජ් එකට ලියලා තියෙනවා. ඊළඟට මේ රිලේෂන් එක ඕඩර්ඩ් පෙයාර්ස් අපි දන්නවා මේ විදිහට දක්වලා තිබ්බොත් ඒකෙන් ඩොමේන් එක වෙන්නේ ඉන්පුට්ස් වැලියුස්. ඍණ 6 ඍණ 1 1 5 7. රේන්ජ් එක 2 ඍණ 1 4 ඍණ 4. ඒතර ඍණ 4 ඍණ 1 2 4. ඒ විදිහට අපි ඩොමේන් එකයි රේන්ජ් එකයි දක්වන්න පුළුවන්. ඊළඟට මෙතන ටේබල් එකක් විදිහට දැක්වුවොත් x values ටික තියෙනවා. ඒකට අදාළ outputs values y විදිහට දක්වලා තියෙනවා. ඒතර ඩොමේන් එක මේ inputs values ටික ඊළඟට range එක output values ටික මේ විදිහට දක්වන්න පුළුවන්. කෝඩොමේන් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ රිලේෂන් එක ගත්තොත් මේකේ ඩොමේන් එක AB රේන්ජ් එක 1 2. හැබැයි මේ රේන්ජ් එකට අමතරව 3 කියලා එකක් තියෙනවා වලට පේනවා ඇති. එතකොට මේ ඩොමේන් එක මෙන්න මේ සෙට් එකට පොදුවේ කියනවා කෝඩොමේන් කියලා. එතකොට 1 2 3 කෝඩොමේන් එකට අයිති වෙනවා. හැබැයි රේන්ජ් එක වෙන්නේ 1 2 විතරයි. මොකද මේ ඉන්පුට්ස් වලට අදාළ අවුට්පුට්ස් විතරයි රේන්ජ් එකට අයිති වෙන්නේ. හැබැයි ඊට අමතරව තව අවයව තියෙන්න පුළුවන්. මේ මුළු සෙට් එකම තමයි කෝඩොමේන් කියන්නේ. නම් ඩොමේන් කෝඩොමේන් රේන්ජ් එක වෙන්නේ 1 2. කෝඩොමේන් එක ඇතුලේ මේ ඉන්පුට්ස් වලට අදාළ අවුට්පුට්ස් විතරයි රේන්ජ් එකට අයිති වෙන්නේ. බලමු මේ රිලේෂන් එකක් ෆන්ක්ෂන් එකක් වෙන්න මොනවද තියෙන්න ඕන අවශ්‍යතා කියලා. එතකොට ෆන්ක්ෂන් එකක් කියන්නේ රිලේෂන් එකක්ම තමයි. හැබැයි ෆන්ක්ෂන් එකක් වෙන්න රිලේෂන් එකක් අවශ්‍යතා දෙකක් සපුර ගන්න ඕන. අපි බලමු මේ මොනවද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ. දැන් මේක ඩොමේන් එක, මේක කෝඩොමේන් එක. හරි. එතකොට ඩොමේන් එකේ ඉන්පුට්ස් වලට අදාළ අවුට්පුට්ස් තියෙන ටික රේන්ජ් එක අපි කලින් කතා කරා. එතකොට A වල ඉඳන් B ට තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. පළවෙනි එකේදී ඩොමේන් එකේ එක අවයවයකට මේ කෝඩොමේන් එකේ එක අවයවය සම්බන්ධ වෙලා තියෙනවා. එතනදී ඒක ෆන්ක්ෂන් එකක් නැත්නම් ශ්‍රිතයක් වෙනවා. මෙතනදී ඔයාලට පේනවා ඇති මේ කෝඩොමේන් එකේ මේ රිලේෂන් එකට සම්බන්ධ වෙච්ච නැති අවයවයක් තියෙනවා. කෝඩොමේන් එකේ මේ රිලේෂන් එකට සම්බන්ධ වෙච්ච නැති අවයව තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකත් ෆන්ක්ෂන් එකක් වෙනවා. මේකත් කොහොමත් ෆන්ක්ෂන් එකක් වෙනවා. අවයව එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට මෙන්න මේ රිලේෂන් එක බලමු. ඔයාලට පේනවා මේ ඩොමේන් එකේ එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. ඊළඟට මෙතන ඩොමේන් එකේ රිලේෂන් එකට සම්බන්ධ වෙච්ච නැති අවයවයක් තියෙනවා. ඩොමේන් එකේ රිලේෂන් එකට සම්බන්ධ වෙච්ච නැති අවයව තිබ්බොත් ඒකත් ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. එහෙනම් එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තියෙන්න බෑ. ඒ වගේම ඩොමේන් එකේ මේ රිලේෂන් එකට සම්බන්ධ වෙච්ච නැති අවයව තියෙන්න බෑ. එහෙම වුණොත් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථා දෙක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථා තුනම ෆන්ක්ෂන් වෙනවා. එහෙනම් ෆන්ක්ෂන් එකක් වෙන්න එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තිබ්බොත් ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. ඒ වගේම ඩොමේන් එකේ ඒ කියන්නේ රිලේෂන් එකට සම්බන්ධ නැති අවයව තිබ්බොත් ඩොමේන් එකේ එතකොට ෆන්ක්ෂන් එකක් වෙන්නේත් නැහැ. මෙන්න මේ අවස්ථා දෙක හැර මෙන්න මේ අවස්ථා තුන ෆන්ක්ෂන් විදියට ගන්න පුළුවන්. එතකොට කෝඩොමේන් එකේ මේ විදියට රිලේෂන් එකට සම්බන්ධ වෙච්ච නැති අවයව තිබ්බට ප්‍රශ්නයක් නැහැ, ෆන්ක්ෂන් එකක් වෙනවා. ඒ වගේම ඉන්පුට් දෙකකට එක අවුට්පුට් එකක් තිබ්බත් ඒකත් ප්‍රශ්නයක් නැහැ, ෆන්ක්ෂන් එකක් වෙනවා. මෙන්න මේ අවස්ථා දෙක තමයි ෆන්ක්ෂන් වෙන්නේ නැත්තේ. මේ තියෙනෙත් අපි කලින් ඉගෙන ගත්ත එකක්මයි මේ ඩොමේන් එකයි රේන්ජ් එකයි. ඔයාලට පේනවා මේ ඩොමේන් එකේ ඉන්පුට්ස් දෙකකට එක අවුට්පුට් එකක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඉස්සෙල්ලත් කිව්වා. එතකොට මේක ෆන්ක්ෂන් එකක් වෙනවා. හැබැයි එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තිබ්බොත් මේ විදියට ඒක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මේක ෆන්ක්ෂන් එකක් වෙනවා. මේක is not a function. The same x value 5 has two different y values. එතකොට x value තමයි මේක ඉන්පුට් විදියට අරන් තියෙන්නේ, y value outputs. එතකොට එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තිබ්බොත් අනිවාර්යෙන් ඒක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මෙතනදී මේ ඕඩර්ඩ් පෙයාර්ස් වලත් වලට පේනවා
එකම ඉන්පුට් එකට අවුට්පුට්ස් දෙකක් තියෙනවා. ඒ නිසා මේක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මෙතනදිත් රිලේෂන්ස් ෆන්ක්ෂන්ස් කියන්නේ මොනවද කියලා පැහැදිලි කරගන්න පුළුවන් අපි බලමු. A relation shows a relationship between two values. values දෙකක සම්බන්ධතාවයක් තමයි රිලේෂන්ෂිප් එකකින් කියවෙන්නේ. A function is a relation. function එකක් කියන්නේ relation එකක්ම තමයි. where each input has only one output. එක input එකකට තියෙන්න පුළුවන් එක output එකක් විතරයි function එකකදී. මේ වගේ. එක input එකකට එක output එකයි. මෙතනදිත් එක input එකකට එක output එකයි තියෙන්නේ. හැබැයි input දෙකකට එකම output එක තියෙන්න පුළුවන්. හැබැයි එක input එකකට output දෙකක් තියෙන්න බෑ. මෙන්න මේ විදිහට එක input එකකට output දෙකක් තිබ්බොත් ඒක function එකක් වෙන්නේ නැහැ. මෙතනදිත් එහෙමයි. එක input එකකට output එකකට වැඩිය තියෙනවා. එතකොට function වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක function වෙනවා. මෙතනදී එක input එකකට output දෙකක් තිබ්බොත් එතනදී function වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන දීලා තියෙන්නේ 1 to 1 many to 1 මේ දෙකම functions වෙනවා. 1 to many එක input එකකින් output දෙකකට ගියොත් ඒක function එකක් වෙන්නේ නැහැ. මෙතන many to many input ගොඩකින් output ගොඩකට ගිහින් එතනදිත් input එකකට output දෙකක් තියෙන නිසා මෙතනදිත් function වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක function වෙන්නේ නැහැ. මේ දෙක function වෙනවා. එකක් වෙන්න නම් තියෙන්න ඕන අවශ්‍යතාව මොනවද? domain එකේ සම්බන්ධ නැති වෙච්ච අවයව තියෙන්න බෑ. ඒ වගේම තමයි එක ඉන්පුට් එකකට අවුට්පුට්ස් දෙකක් තියෙන්න බෑ. ඊට අමතරව කෝඩොමේන් එකේ හිස් අවයව තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඉන්පුට්ස් දෙකකට එක අවුට්පුට් එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට අපි බලමු ෆන්ක්ෂන්ස් වර්ග. ෆන්ක්ෂන්ස් වර්ග තුනක් අපි කතා කරනවා. ඉන්ජෙක්ටිව්, සර්ජෙක්ටිව්, බයිජෙක්ටිව්. බයිජෙක්ටිව් කියන්නේ මේ සර්ජෙක්ටිව් and ඉන්ජෙක්ටිව් කියන්නේ බයිජෙක්ටිව් තමයි. එතකොට අපි බලමු මුලින්ම ඉන්ජෙක්ටිව් කියන්නේ මොකක්ද කියලා. ඉන්ජෙක්ටිව් වලදී එක ඉන්පුට් එකකට එක අවුට්පුට් එක ගානේ තමයි තියෙන්නේ. එතකොට මේ කෝඩොමේන් එකේ තව සම්බන්ධ වෙච්ච නැති අවයව තියෙන්න පුළුවන්. සර්ජෙක්ටිව් වලදී අනිවාර්යයෙන්ම මේ කෝඩොමේන් එකේ තියෙන ඔක්කොම අවයව සම්බන්ධයි. ඒ කියන්නේ ඔක්කොම අවයව ටික රේන්ජ් එකයි කෝඩොමේන් එකයි සමානයි කිව්වත් මෙතනදී හරි. ඒ කියන්නේ හැම අවයවයම කෝඩොමේන් එකේ තියෙන හැම අවයවයම සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි ඉන්ජෙක්ටිව් වලදී එකට එකක් සම්බන්ධ වෙලා තිබ්බේ. මෙතනදී ඉන්පුට් දෙකකට එක අවුට්පුට් එකක් තියෙන්න පුළුවන්. සර්ජෙක්ටිව් වලදී ඉන්පුට් දෙකකට එක අවුට්පුට් එකක් තියෙන්න පුළුවන්. සර්ජෙක්ටිව් වලදී අනිවාර්යෙන්ම වෙන්නේ මේ කෝඩොමේන් එකේ හිස් අවයව නැහැ. බයිජෙක්ටිව් කියන්නේ මේ දෙකම. ඉන්ජෙක්ටිව් කියන්නේ එක ඉන්පුට් එකකට එක අවුට්පුට් එකක් ගන්න තියෙනවා. සර්ජෙක්ටිව් වලදී මේ කෝඩොමේන් එකේ හිස් අවයව නැහැ. සර්ජෙක්ටිව් and ඉන්ජෙක්ටිව් නැත්නම් මේකටම තමයි බයිජෙක්ටිව් කියන්නේ. මේකෙදි එක ඉන්පුට් එකකට එක අවුට්පුට් එක ගන්න තියෙනවා. ඒ වගේම මේ කෝඩොමේන් එකේ අවයව ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. මේ දෙකේම එකතුවක් තමයි බයිජෙක්ටිව් කියන්නේ. ඒ කියන්නේ මේ අවශ්‍යතා දෙකම හරියට සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒක බයිජෙක්ටිව්. ඉන්ජෙක්ටිව් කියන්නේ එක ඉන්පුට් එකකට එක අවුට්පුට් එක ගන්න තියෙනවා. සර්ජෙක්ටිව් කියන්නේ ඉන්පුට්ස් දෙකකට එක අවුට්පුට් එකක් තියෙන්න පුළුවන්. හැබැයි මේ කෝඩොමේන් එකේ හිස් අවයව නැති එකක් තමයි සර්ජෙක්ටිව් කියලා කියන්නේ. බයිජෙක්ටිව් කියන්නේ මේ දෙකේම එකතුවක්. ඒ කියන්නේ එක ඉන්පුට් එකකට එක අවුට්පුට් එකක් ගන්න තියෙනවා. ඒ වගේම මේ කෝඩොමේන් එකේ ඔක්කොම අවයව ටික සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ඔක්කොම මේ ඉන්පුට් වල අවුට්පුට් වෙනවා. එහෙනම් මෙතනදී කෝඩොමේන් එකයි රේන්ජ් එකයි දෙකම එක සමාන වෙනවා. හිස් අවයව නැහැ. එහෙනම් ඉන්ජෙක්ටිව් සර්ජෙක්ටිව් වල එකතුවක් තමයි මේ බයිජෙක්ටිව් කියලා කියන්නේ. ෆන්ක්ෂන්ස් යටතේ කොම්පොසයිට් ෆන්ක්ෂන්ස් and ඉන්වර්ස් ෆන්ක්ෂන්ස් ගැන කතා කරනවා. කොම්පොසයිට් ෆන්ක්ෂන්ස් කියන්නේ සංයුක්ත වෙලා මිශ්‍ර වෙලා කියන අදහසන්නේ කොම්පොසයිට් කියන්නේ. එතකොට එක ශෘතයක් ඇතුලේ එක ෆන්ක්ෂන් එකක් ඇතුලේ තව ෆන්ක්ෂන් එකක් තියෙනවා මේ කොම්පොසයිට් ෆන්ක්ෂන්ස් වලදී. ඒක තමයි මේ දීලා තියෙන්නේ. A composite function is created when one function is substituted into another function. Example එකක් දීලා තියෙනවා. Given fx equal to 3x plus 2 and gx equal to x plus 5. මේ ගාන හදනකොට
අපෙන් අහනවා fgx. ඒ කියන්නේ දැන් fx කියන ශ්‍රිතය x තිබ්බොත් ඒ x එක 3න් වැඩි වෙලා 2ක් එකතු වෙනවා. gx කියන ශ්‍රිතයේ වෙන කාර්යය තමයි මේ x තිබ්බොත් ඒකට 5ක් එකතු වෙනවා. දැන් අපෙන් අහනවා fgx. ඒ කියන්නේ මෙන්න මේ x වෙනුවට දැන් තියෙන gx. fx x තිබ්බොත් ඒක 3න් වැඩි වෙලා 2ක් එකතු වෙන එකනේ මේ fx ශ්‍රිතයෙන් වෙන්නේ. ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ. එහෙනම් අපි මේ x වෙනුවට gx මෙතෙන්ට දාලා බලනවා මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් f gx කියන්නේ x ධන 5 කියන එක. එහෙනම් gx ශ්‍රිතය x ධන 5 මෙතෙන්ට ලියා ගන්නවා. ඊළඟට මෙතන x තිබ්බොත් 3ෙන් ගුණ වෙනවා. ඒ වගේ දැන් මේ x වෙනුවට තියෙන x ධන 5. එහෙනම් x ධන 5 3ෙන් ගුණ වෙනවා. ඊට පස්සේ දෙකක් එකතු වෙලා තිනවා. ඒ විදිහටම දෙකක් එකතු වෙනවා. මෙතන ඔයාලා දන්නවා වරහන් ඉවත් කරගන්න ඕන. වරහන් ඉවත් කරද්දී වරහනට පිටින් තියෙන සංඛ්‍යාවෙන් ඇතුළේ සංඛ්‍යා ඔක්කොම සංකේත ඔක්කොම ගුණ වෙනවා. එහෙනම් 3x වෙනවා මෙතන ප්ලස් 3ෙන් වැඩි වෙන්නේ 3x ඊළඟට 3 වරක් 5 15යි ඊට පස්සේ දෙකක් එකතු වෙනවා. 15යි 2යි 17යි උත්තරේ එනවා 3x ධන 17. ඒ කියන්නේ මේකේ x තිබ්බනම් 3ෙන් වැඩි වෙලා දෙකක් එකතු වෙනවා. දැන් තියෙන x වෙනුවට gx. gx කියන්නේ x ධන 5. එහෙනම් x ධන 5ටත් ඒකම තමයි වෙන්නේ. 3ෙන් ගුණ වෙලා දෙකක් එකතු වෙනවා. එතකොට ශ්‍රිතයේ x වෙනුවට gx ආදේශ කරලා හදන්න තියෙන ගාන. ඊළඟට gfx. දැන් gx ශ්‍රිතයෙන් කරන්නේ x තිබ්බොත් 5ක් එකතු වෙනවා. එහෙනම් මෙතනදිත් දැන් x වෙනුවට fx ශ්‍රිතයේ තියෙන fx කියන්නේ 3x ධන 2. x වගේ තියෙන දැන් 3x ධන 2. 3x ධන 2ටත් 5ක් එකතු වෙන එක තමයි වෙන්නේ. එතකොට 3x ධන 2 එකතු කිරීම 5 2ට 5ක් එකතු වුණාම 7යි. එහෙනම් උත්තරේ 3x ධන 7යි. එහෙනම් මේ කොම්පොසයිට් ෆන්ක්ෂන් වලදී ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ දීලා තියෙන ෆන්ක්ෂන් එක එතෙන්ට ආදේශ කරලා x වෙනුවට එතෙන්ට දීලා තියෙන ෆන්ක්ෂන් එක ආදේශ කරලා සුළු කිරීම කරන්න තමයි තියෙන්නේ. කොම්පොසයිට් ෆන්ක්ෂන් වලට තව උදාහරණයක් බලමු. another composition example. fx ශ්‍රිතය දීලා තියෙනවා x වර්ග ඍණ 6ix ධන 2. gx ශ්‍රිතය දීලා තියෙනවා ඍණ 2ix. hx දීලා තියෙනවා x වල වර්ගමූලය. හරි. f not g. ඒ කියන්නේ f ශ්‍රිතය g. fgx කියන එක. එතකොට fx වලින් කරන්නේ x තිබ්බොත් ඒක වර්ග කරලා ඒකෙන් x වල 6 වෙනි ගුණය අඩු කරලා දෙකක් එකතු කරන එක. දැන් x වෙනුවට තියෙන g ශ්‍රිතය තමයි මෙතෙන්ට එන්නේ. එතකොට ඍණ 2ix තමයි x වෙනුවට තියෙන්නේ. ඒකත් මේ x වර්ග වෙනවා වගේම ඍණ 2ix වර්ග වෙලා ඍණ 6 වරක් x වෙනුවට ඍණ 2ix ධන 2. දැන් සුළු කිරීම කරන්න. ඍණයි මෙතන ධන වෙනවා. දෙවරක් 2. 2 වර්ගය 4යි x වර්ගය. මෙතන ඍණයි ධන වෙනවා. 6 වරක් 2 12යි x ධන 2. ඔය විදිහට තමයි උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඉන්වර්ස් ෆන්ක්ෂන් ගැන. ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක අදහස මේ බලන්න මෙතන f කියලා තියෙන ශ්‍රිතයක් ෆන්ක්ෂන් එකක්. එතකොට abc 1 2 3 මේ විදිහට තමයි තියෙන්නේ ඉන්පුට් අවුට්පුට්ස්. ඊළඟට f ඉන්වර්ස් වලදී වෙන්නේ මේ ඉන්පුට් ටිකයි අවුට්පුට්ස් ටිකයි මාරු වෙන එක. මෙතනදී ඉන්පුට්ස් තිබ්බ එක අවුට්පුට්ස් වලට ගිහිලා තියෙනවා. අවුට්පුට්ස් තිබ්බ ටික ඉන්පුට්ස් වලට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ f ශ්‍රිතය f ෆන්ක්ෂන් එක මේක ඉන්වර්ස් f ඉන්වර්ස් එක. ඒ කියන්නේ f ශ්‍රිතයේ නැත්නම් f ෆන්ක්ෂන් එකේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක තමයි මේක. දැන් අපි බලමු ගණන් වලින් ඒක ගණන් වලදී ඒක හොයාගන්නේ කොහොමද. ගණන් වලට උදාහරණයක් බලමු. මෙතන දීලා තියෙන ඔයාලට 4x in y equal 2x plus 3 y සමානයි 2x ධන 3 and after මේකේ අපිට ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ගත්තොත් මෙන්න මේ උත්තරේ එන්නේ. ඒක ගන්න හැටි මෙතන තියෙනවා බලන්න. එතකොට මේ ෆන්ක්ෂන් එකේදී වෙන්නේ x දෙකෙන් ගුණ වෙලා 3ක් එකතු වෙන එක. පළවෙනි ස්ටෙප් එකේදී දෙකෙන් ගුණ වෙලා තියෙනවා. ඒක ඉන්වර්ස් කරද්දී දෙකෙන් බෙදෙනවා. ෆන්ක්ෂන් එකේදී 3ක් එකතු වෙනවා නම් ඉන්වර්ස් එකේදී 3ක් අඩු කරනවා. ඒ විදිහට තමයි අරන් තියෙන්නේ. එතකොට ධන 3 මෙතන ඍණ 3 වෙලා ගුණ කිරීම 2 බෙදීම 2 වෙලා. ඒ විදිහට තමයි ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ගන්නෙ. මේකට ඉන්වර්ස් ඔපරේෂන් එක කරලා තමයි ගන්නෙ. ප්‍රතිවිරුද්ධ දේ කරලා තමයි ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ගන්නෙ. දෙකෙන් ගුණ වුණොත් දෙකෙන් බෙදෙනවා. 3ක් එකතු වෙනවා නම් 3ක් අඩු වෙනවා. හරි. මෙතන තියෙන ඔරිජිනල් ෆන්ක්ෂන් එක
ඊළඟට මේ තියෙන එකේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක. හරි අපි බලමු ওই වගේ ගානක් හදන්නේ කොහොමද කියලා ඊළඟට. ඉන්වර්ස් ශ්‍රිතය සම්බන්ධ ඉන්වර්ස් ෆන්ක්ෂන් සම්බන්ධ ගානක් බලමු. දීලා තිනවා fx සමානයි 2x ඍණ 3 බෙදීම x ධන 2. f ඉන්වර්ස් x හොයන්න තියෙන. ඒ කියන්නේ ඉන්වර්ස් ශ්‍රිතය හොයන්න තියෙන fx ශ්‍රිතය. එතකොට අපි මෙතන fx වෙනුවට y කියලා අරගෙන මේක ලියා ගන්නවා. ලියාගෙන ඊට පස්සේ අපි කරන්නේ x උක්ත කරනවා. අපි බලමු x උක්ත කරන්නේ clear the denominator we get. හරි. දැන් මෙතන y සමානයි 2x ඍණ 3 බෙදීම x ධන 2 කියලා තියෙනවා. ඊළඟට x උක්ත කරනකොට මෙතන x ධන 2 බෙදීම x ධන 2 මේ පැත්තටදී ගුණ කිරීම x ධන 2 වෙනවා. y x ධන 2කින් ගුණ වෙන නිසා මෙහෙම වරහන් දාලා ලියලා තියෙනවා. එතකොට y වරක් x ධන 2 සමානයි 2x ඍණ 3යි. දැන් x උක්ත කරන්න හදන්නේ. මෙතන සුළු කරොත් yx ධන 2y වරහන් ඉවත් කරන්න y වලින් ගුණ කරන්න ඕනේ x 1යි ධන 2යි. yx ධන 2y සමානයි 2x ඍණ 3යි. ඊට පස්සේ මේ x පද තියෙන ඒවා එක පැත්තකට ගන්න. yx ධන 2x මෙහාට එද්දි ඍණ 2x. දැන් ධන 2y එක මෙහාට දාන ඍණ 2y ඍණ 3. x තියෙන පද ටික ඔක්කොම එක පැත්තට ගත්තා. දැන් x පොදු හින්දා මෙතන x එකක් පිටට ගන්න පුළුවන් අපිට. එතකොට x එකක් පිටට ගත්තාම yx හැදෙන්නේ x එක y වලින් ඍණ 2x හැදෙන්නේ x එක ඍණ 2කින්. ඒ නිසා අපිට y ඍණ 2 වරක් x කියලා ලියන්න පුළුවන් මෙතන සමානයි ඍණ 2y ඍණ 3. දැන් x උක්ත කරන්න මෙතන වරහණින් කියන්නේ ගුණ කිරීමක්. ඒ ගුණ කිරීමක් මෙහාට එද්දි බෙදීමක් වෙනවා. ඒ විදිහට x උක්ත කරන්න පුළුවන් අපිට x සමානයි ඍණ 2y ඍණ 3. මේක බෙදීමක් විදිහට මෙහාට එනවා. බෙදීම y ඍණ 2. එහෙනම් උත්තරේ x සමානයි ඍණ 2y ඍණ 3 බෙදීම y ඍණ 2 කියලා එනවා. දැන් මේක ඇත්තට y වලින් තියෙනවා නම් ඒක f ඉන්වර්ස් y තමයි මේ විදිහට. එහෙනම් ඒක අපිට ඕනේ f ඉන්වර්ස් x හින්දා අපි මේ y තියෙන හැමතැනටම x දාලා තමයි ලියන්න ඕනේ. එහෙනම් f ඉන්වර්ස් x සමානයි ඍණ 2x ඍණ 3 බෙදීම x ඍණ 2. මෙතන y ඇසුරෙන් ඇවිල්ලා තියෙන්නේ උත්තරේ. එතකොට y වෙනුවට x දාලා අපි f ඉන්වර්ස් x එක මේ විදිහට ලියලා දක්වන්න පුළුවන්. ඉන්වර්ස් ෆන්ක්ෂන් වල තව එක්සැම්පල් එකක් අපි බලමු. y සමානයි x ධන 3 තුන්වෙනි බලයේ ඍණ 5. දැන් ඉන්වර්ස් ෆන්ක්ෂන් එක හොයද්දි මෙතනදී ඉස්සෙල්ලම මේගොල්ලෝ මෙතනදී ලේසියට ඉස්සෙල්ලම yx මාරු කරන් තිනවා. අපි අන්තිමට අර y ශ්‍රිතයක් ආවම x දාලා අන්තිමට මාරු කරා. මෙතනදී මුලදී මාරු කරලා තියෙනවා. දෙවිදියෙම හරි. මෙතනදී කරලා තියෙන්නේ y වෙනුවට x දාලා x වෙනුවට y දාලා ඊට පස්සේ මෙතන y තමයි උක්ත කරලා තියෙන්නේ. අපි කලින් x උක්ත කරා වගේ මෙතන xy මාරු කරලා ලියාගෙන ඊට පස්සේ y උක්ත කරලා තියෙනවා. බලන්න මේ විදිහට දීලා තියෙන ශ්‍රිතේ xy මාරු කරලා මේ විදිහට ලියාගෙන ඊට පස්සේ y solve for y ට උත්තරයක් ගන්න. y උක්ත කරලා උත්තරයක් ගන්න. එතකොට මෙතන y ධන 3 තුන්වෙනි බලය ඍණ 5 මෙහාට ගියාම ධන 5. එහෙනම් x ධන 5 සමානයි y ධන 3 තුන්වෙනි බලය. ඊළඟට y ධන 3 මෙතන ඊට පස්සේ මෙතන x ධන 5 y ධන 3 තුන්වෙනි බලය නැති කරන්න දෙපැත්තෙම වර්ගමූලය ගන්න ඕන 3න් එකේ වර්ගමූලය. එතකොට දෙපැත්තෙම 3න් එකේ වර්ගමූල ගත්තාම මෙතන 3න් එකේ වර්ගමූලයට 3 බලය කැපිලා යනවා. මෙතන 3න් එකේ වර්ගමූලය තියෙනවා මෙතන. එතකොට ධන 3 මෙහාට එද්දි ඍණ 3. එහෙනම් උක්ත කරාම y සමානයි මේ x ධන 5 වර්ගමූලය. තුන්වෙනි වර්ගමූලය 3 එකේ වර්ගමූලය ධන 3 මෙහාට එද්දි ඍණ 3. ඒ විදිහට y උක්ත කරගත්තා. දැන් x ආශ්‍රිතවම ශ්‍රිතය ඇවිල්ලා තිනවා. y කියන්නේ මෙතනදී ඉන්වර්ස් ශ්‍රිතය. ඒ නිසා f ඉන්වර්ස් x සම්බන්ධ ශ්‍රිතයේ ඉන්වර්ස් එක. ඒ නිසා f ඉන්වර්ස් x සමානයි මෙන්න මේ උත්තරේ. වර්ගමූල 3 x ධන 5 ඍණ 3 කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවා. මුලින්ම xy මාරු කරලා මේ විදිහට හදා ගන්නත් පුළුවන්. නැත්නම් ගාන හදලා ඉවර වෙලා y වෙනුවට x දාන්නත් පුළුවන්. දෙවිදියම හරි. සම්බන්ධ තව ගානක් find the inverse of fx. fx දීලා තිනවා 3x ඍණ 2යි කියලා. එතකොට අපි fx සමානයි 3x ඍණ 2යි කියලා ලියාගෙන fx වෙනුවට y දානවා. y සමානයි 3x ඍණ 2යි.
දැන් y වෙනුවට x දාලා x වෙනුවට y දැම්මොත් අපිට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. ඒ හින්දා මුලදිම මෙතනත් xy මාරු කරන් තියෙනවා. ඒතර y වෙනුවට x දාලා x වෙනුවට y දාලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ විදිහට මාරු කරගන්න පුළුවන්. එතකොට x සමානයි 3y ඍණ 2. දැන් y යුක්ත කරලා තියෙනවා ඍණ 2 මෙහාට එති ධන 2. එහෙනම් 3y සමානයි x ධන 2යි. y ගන්න දෙපැත්තම 3ෙන් බෙදන්න ඕන. ඒතර y සමානයි x ධන 2 බෙදීම 3යි. එහෙනම් මේ y කියන්නේ ඉන්වර්ස් ශ්‍රිතය. එහෙනම් f ඉන්වර්ස් x සමානයි x ධන 2 බෙදීම 3යි කියලා උත්තරේ එනවා. එන ඉන්වර්ස් සම්බන්ධ තවත් ගානක් fx සමානයි 2 බෙදීම x වර්ග ධන 1. fx වෙනුවට අපි y කියලා ලියා ගන්නවා. y සමානයි 2 බෙදීම x වර්ග ධන 1. ඊට පස්සේ කලින් වගේ මුලින්ම මේ xy තියෙන තැන් දෙක xy මාරු කරගන්නවා. ඒ කියන්නේ y වෙනුවට x ලියනවා. x වෙනුවට y ලියනවා. එතකොට y සමානයි 2 බෙදීම x වර්ග ධන 1. එතකොට x සමානයි 2 බෙදීම y වර්ග ධන 1 කියලා xy තියෙන තැන් x වෙනුවට y දානවා, y වෙනුවට x දාලා ලියා ගන්නවා. ඊළඟට y යුක්ත කරන්න ඕන. මෙතන y වර්ග ධන 1 බෙදීමක් නෙමේ පැත්තට එද්දි ಗುಣ කිරීමක් වෙනවා. එතකොට x වරක් y ධන 1 සමානයි 2යි. දැන් වරහන් ඉවත් කරන්න. වරහන් ඉවත් කරනකොට මේ දෙපැත්තම x වලින් ಗುಣ මේ දෙකම x වලින් ಗುಣ වෙනවා. එතකොට xy වර්ග ධන x වරක් 1 x සමානයි 2යි. දැන් xy වර්ග මේ පැත්තේ තියලා ධන x මෙහාට එති ඍණ x වෙනවා. ඊට පස්සේ y වර්ගයේ තියලා මෙතන x සම්බන්ධ වෙලා තියෙන ಗುಣ කිරීමකින් yත් එක්ක එතකොට ಗುಣ කිරීම මෙහාට එති බෙදීම වෙනවා. එහෙනම් y වර්ග සමානයි 2 ඍණ x බෙදීම x. ඊළඟට y ගන්න දෙපැත්තෙම වර්ගමූලය ගත්තාම මෙතන y එනවා. මේක 2 ඍණ x බෙදීම x ගේ වර්ගමූලය කියලා එනවා. එහෙනම් මේ y කිව්වෙත් අපි ඉන්වර්ස් ශ්‍රිතය. එහෙනම් f ඉන්වර්ස් x සමානයි මේ උත්තරේ 2 ඍණ x බෙදීම x ගේ වර්ගමූලය කියලා එනවා. මේ ටික තමයි අපි relations and functions කියන lesson එකේ මූලිකවම දැනගන්න ඕන කරුණු ටික. යාළුවනේ මේ වගේ වැදගත් ගණිතය සම්බන්ධ පාඩම් ඉදිරියේදී නිශීස් මැත්ස් ක්ලාස් channel එකෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගණිත පාඩම් බලන්න ඕන යාළුවෝ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට ඕන කරලා තියෙන ගණිතේ පාඩම් තියෙනවා නම් ඒවත් අපිට comment වලින් කියන්න. ඉදිරියේදී අපි ඒවත් අරගෙන එන්නම්. ගිහිල්ලා එන්නම් යාළුවනේ. හැමෝටම සුබ දවසක්.